නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, ඔබ හැම දෙනාම අද ඔබ බොහෝම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙන මොහොත. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි හත්තිගාමක උග්ග සිටුතුමා තුළ පැවති ඒ වගේම ආශ්චර්ය කාරණා කීපයක් මුල් කරගෙන මේ උග්ග සූත්‍රයේ සඳහන් කරුණු කීපයක් අද අපි සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තුළ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ අයි තමයි සිව්වනක් ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස උන්වහන්සේ පෙන්නනවා මහණෙනි, මගේ ශ්‍රාවකයන් හරියට උන්වහන්සේ පෙන්ව මේ මහා සාගරය තුළ බුද්ධ ශාසනය උපමා කරනවා මහා සාගරයට. මේ බුද්ධ ශාසනය තුළ ඉන්න මහානීය සත්වයන් දවසක් පහරාධකින් අසුරයෙන් රැවිලකින ස්වාමීණී මේ මහා සාගරයේ අද්භූත ශරීර ඇති යොදුන් 100 ගණන් විශාල මහා පුදුම සත්වයන් ඉන්නවා. අපි දකින්නේ නෑ එහෙම සත්වයෝ. අපි දකින්න අපේ පියවිය හැට පේන මේ ගොරෝසු ශරීර තියෙන ඔය පීනගෙන යන තිරිසන් ලෝකෙ ඉන්න මාළු මුහුදේ ඉන්න ඒ වගේ සත්තු ටිකක් විතරයි. මෙතන කියන්නේ මහා මුහුදේ ඉන්න අමනුස්ස කොටස්. ඒ අයගේ ශරීරවල තියෙන අද්භූත භාවය ගැන මහා සාගරයේ ඉන්න මේ සත්වයන් ගැන කියනවා තිමි, තිමංගල, තිමිරපින්නල, නාග, අසුර, ගහන්දරව කියලා. යොදුන් 100 ගණන් විශාල මහා පුදුම සත්වයෝ මේ මහා සාගරයේ තුළ මුහුද ඇතුළේ ගමන් කරනවා. ඒ අයගේ ශරීරවල අද්භූත ස්වභාවය දැකලා අපි මහා සාගරයට ආස කරනවා. එහෙම කියලා පහරාදහනෝ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව සිව්වනක් පිරිස බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි? එතනදි බුදුරජාණන් වහන්සේ කාරණ 8ක් පෙන්නනවා. ඒ 8න් අර කියපු කාරණයට අදාළව බුදුරජාණන් වහන්සේ පෙන්නවා මගේ බුද්ධ ශාසනය තුලත් ඔය වගේම මහානීය පුද්ගලයෝ ඉන්නවා කියෝ. මහා සාගරයේ තුළ එහා මෙහා යන ඒ මහා පුදුම ශරීර ඇති අද්භූත සත්වයෝ වගේම මගේ බුද්ධ ශාසනය තුළ වැඩඉන්න දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන මහානීය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා, සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා, ඵලයට පත්වෙච්ච කෙනා, අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා, අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා, මහරහතන් වහන්සේලා. මෙන්න මේ පුද්ගලයෝ 8 දෙනා මේ බුද්ධ ශාසනය තුළ ඉන්න මහානීය පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මෙන්න මේ අයව දැකලා හඳුනගෙන ඒ අය තුළ තියෙන මහා ගුණධර්ම, ඒ අය තුළ තියෙන උතුම් සිල්වත්කම ගුණධර්මයන් දැකලා මගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස බුද්ධ ශාසනයට බොහොම ඇලුම් කරනවා, ආස කරනවා. එතකොට ඔබ බෞද්ධයෙක් නම්, ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් ඔබ මේ බුද්ධ ශාසනයට ආස කරන්නට ඕනෑ. මෙන්න මේ ශාසනය තුළ ධර්මය දියුණු කළ ප්‍රතිඵල ලබපු ඒ උතුම් මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ ගුණධර්ම දකින්නට ඕන. එහෙම දකින කෙනා අරමුණක් ඇති කරගන්න වනේ මටත් ඒ උතුම් මාර්ගඵල ලබාගෙන මම කවද්ද සද්ධානුසාරී වෙන්නේ, මම කවද්ද ධම්මානුසාරී වෙන්නේ, මම කවද්ද උතුම් සෝතාපන්න ඵලයට පත්වෙන්නේ, කවද්ද මම සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, කවද්ද මන් නිවන් දකින්නේ, කවද්ද මම මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධය ලබන්නේ. අන්නේ පැතුම, හැඟීම, අපේක්ෂාව හිතේ ඇති කරගෙන තමයි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ ධර්මය දියුණු කරගන්න. පිංගතුනී, බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ ගත්තට පස්සේ ඒ අය කොටස් දෙකයි, උපාසක උපාසිකා. මේ උපාසක උපාසිකාවන් අතර දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් අහනවා ස්වාමීනී කොපමණකින්ද කෙනෙක් උපාසකයෙක් බවට පත්වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ සාමාන්‍යයෙන් අපි නම් සමාජය තුළ උපාසකතුමා කියන්නේ ඉතින් සුදු ඇඳගෙන ඉන්නවනම්, සමහරලාට වයසට ගිය කෙනෙක් නම් උපාසක මහත්තයා කියන මිනිස්සු. ඊළඟට ඉතින් සුදු ඇඳගෙන ඉන්න වයසට ගිය අම්මලාට සමහරලාවට උපාසකම් මේ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි උපාසකයෙක් වෙන්න නම්
බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. කෙනෙක් බුදුන් සරණ යනවද අවබෝධයෙන් නිකම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා නෙවෙයි අවබෝධයෙන් යුක්තව තුනුරුවන් ගුණ හඳුනාගෙන ලෞකික සම්මාදිට්ඨිය තුළ කර්මඵල විශ්වාසයෙන් මේ භයානක සසර ගමනේ ස්වභාවය ගැන වැටහීමකින් අනේ මම මගේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට මේ භයානක සසර දුකින් මිදීම පිණිස බුදුරජාණන් වහන්සේවම පිහිට කරගන්නවා කියන අදහසට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් මාර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මීම මං අනුගමනය කරනවා කියන තැන ඉඳගෙන ධම්මං සරණං ගච්ඡාමි කියලා ඒ වැඩපිළිවෙල ඒ ධර්මයේ සරණ යනවා. මේ ධර්මය අනුගමනය කළ ප්‍රතිඵල ලබපු මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිස අර අපි කතා කරපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ උතුම් ශ්‍රාවක සංඝයාගේ ගුණ දැකලා මමත් උන්වහන්සේලා වගේ මේ ධර්ම මාර්ගය අනුගමනය කළ අනේ මමත් ඒ ප්‍රතිඵල කරා යනවා. ඒ පිණිස ඒ ධර්ම මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලබපු ඒ ශ්‍රාවක සංඝ පිරිස මං සරණ යනවා උන්වහන්සේලා පිහිට කරගන්නවා. උන්වහන්සේලා අනුගමනය කරපු මාර්ගයේ මමත් ගමන් කරනවා කියන තැනට හිත පිහිටවාගෙන සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ ශ්‍රාවක සංඝ පිරිස සරණ යන. එපමණකින් ඔහු උපාසකයෙක් බවට පත්වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් අවබෝධයෙන් බුදුන් සරණ ගියේද දහම් සරණ ගියේද සංඝුන් සරණ පිහිටියේද එපමණකින්ම උපාසකයෙක්. හැබැයි ඊළඟට මේ බමුණ අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ කොපමණකින්ද සීලවන්ත උපාසකයෙක් බවට පත්වෙන්න කියලා. උපාසකයෝ වෙන්න පුළුවන් සමහරලාවට දුස්සීල අයත් ඉන්නවා. තෙරුවන් සරණ පිහිටියට සීල් ගුණ දහම් ටික රැකගන්න බෑ. ඉතින් ඒ නිසා කෙනෙක් සීලවන්ත උපාසකයෙක් වෙන්න කොහොමද කියලා අන්න එතනයි වැදගත්. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් අර විදිහට තෙරුවන් සරණ පිහිටපු කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. මෙන්න මේ පංචශීලයේ පිහිට ගන්නවද මම මෙන්න මේ ශික්ෂාපදවල පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශික්ෂාපද තුළ පිහිටනවද අධිෂ්ඨානයෙන් එපමණකින් ඔහු සීලවන්ත උපාසකයෙක් බවට පත්වෙනවා. අන්න එතන ඉඳන් තමයි මේ පුද්ගලයාට බුද්ධ ශාසනයේ බැබලීම තියෙන. මේ බුද්ධ ශාසනයේ දියුණුව තියෙන. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ පහාරාද කියන අසුරයෙන්ට පෙන්වා පහාරාද මේ මහා සාගරය වෙරළ සීමා කරගෙන පවතින්නේ. මේ මහා සාගරයේ කොතනින් ගත්තත් මේ මුහුදි සීමාවක් හැටියට වෙරලක් සීමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයේ සීමාව තමයි සීලය. සීලය වෙරළ කරගත්ත ශාසනයක්. එතකොට අපිට පේනවා එහෙමනම් මේ බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයට උපමා කරා. එහෙමනම් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි සිල්වත්කම. සීලයක පිහිටගත්ත කෙනාමයි බුද්ධ ශාසනයේ ගැඹුර කරා යන්නේ. ඔබ දන්නවා සෝවාන් වෙන්න සකදාගාමි වෙන්න අනාගාමි වෙන්න රහත් වෙන්න අඩු ගානේ සමාධියක් උපදවන්න හරි සිල්වත් වෙන්නට ඕන. සීලේ පිරිසිදු නැත්නම් හිත විපිලිසර වෙනවා. ඒ නිසා ධර්මාවබෝධයට හිතක් පුරුදු කරගන්න ශ්‍රාවකයාගේ සීලේ පිරිසිදු භාවයක් තුළ පිහිටියොත් තමයි ඔහුට එතන ඉදම් භාවනාවට යොමු වෙන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා හැටියට සීලේක පිහිටලා තමයි හිතක් එකග කරගන්න ති නැත්නම් හිත විසිරෙනවා. භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳං තමන්ගේ හිත විපිලිසර භාවයට පත්වෙනවා. වෙච්ච වැරදි අඩුපාඩු මේ ඔක්කෝම හිතට ගලාගෙනනවා. ඒ නිසා යම් කෙනෙක් යම් මොහොතක සීලයක පිහිටියද මං දැන් ඉඳන් සිල්වත් මගේ ජීවිතේ දැන් පිරිසිදුයි. පරණ වැරදි පරණ අඩුපාඩු ජීවිතය ඕන තරන් තියෙන පුළුව. හැබැයි මං මේ මොහොත ඉඳන් තෙරුවන් සරණ ගිය සීලයක පිහිටපු කෙනෙක් කියලා එතන ඉඳන් ධර්ම මාර්ගයේ දියුණුවක්මයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි කෙනෙක්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු පව්කම් තිබිලා යම් දවසකයා තෙරුවන් සරණ ගිහින් සීලයක පිහිටනවද එතන ඉඳං වලාකුලින් මිදෙන පුන් සඳ වගේ ජීවිතයේ තමන්ට බැබලෙන්න පටන්ගන්නවා. ධර්මය තුළ දියුණුව කරායන අර අකුසල් කර කර පව්කං කර කර ජීවත්වෙන තාක්කල් ජීවිතේ බැබලීමක් නෑ. හරියට සඳ මඩල් වලාකුලින් දුම් මීදුම් ආදීෙන් වැැහුණට පස්සේ බැබලෙන්නේ නෑ. හැබැයි යම් වෙලාවක
අර වලාකුලින් දුමෙන් මීදුමෙන් විවර වුණාට පස්සේ විවෘත වුණාට පස්සේ වලාකුලින් මිදුනට පස්සේ බැබලෙන්න පටන්ගන්නේ යම්සේද ඒ වගේ කෙනෙක් තිසරණී පිහිටලා සිල්වත් වෙනවද එතන ඉඳන් ජීවිතේ බැබලීමක් මයි කියනවා. පිංගතුනේ මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේවාචික ගිහි උපාසකවරු දෙන්න තමයි තපස්සු භල්ලුක. ඒ අය තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 7 වෙනි සතියේ මුලින්ම බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණේ. ඒ වෙනකොට තුනුරුවන් පහළ වෙලා තිබුණේ බුදුරජාණන් වහන්සේ දහම් ගඟ විවර කරලා ඉසිපතන මිගදායේදී තමයි තුනුරුවන් පහළ වෙන්නේ. හැබැයි ඊට පෙර සතිය ගත කරන අතරතුර 7 වෙනි සතියේ තමයි මේ වෙළඳාම යන තපස්සු භල්ලුක වෙළඳ සොහොයුරන් මුණ ගැහෙන්නේ. ඒ අය බුදුරජාණන් වහන්සේට විලඳ මීපිඩු සහිත දානයක් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ අයටත් පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රථම දේවාචික උපාසකවරු බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රථම තෙරුවන් සරණ ගිය ගිහි උපාසක උපාසිකාවන් බවට පත්වෙන්නේ යසකුල පුත්‍රයාගේ අම්මා තාත්තා දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරලා ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියේ වැඩ සිටිද්දී යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා බණහලා උතුම් ධර්මාවබෝධය ලැබුවා. යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ පුතා හොයාගෙන එනකොට පුතාගේ අර මිරි වැඩි සඟලි පා සටහන් ඔස්සේ හොයාගෙන ආව කොහෙටද ගියේ? අවසානයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ මූල ගන්ධ කුටියෙන් තමයි පා සටහන් අවසන් වෙලා තියෙන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ මුණ ගැහින් මෙතනට එන්න ඇති. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා යසකුල පුත්‍රයා ඇතුළු මේ පිරිස නොපෙනෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අම්මා තාත්තා දෙන්නට එදා දහම් දෙසුවා. ඒ අය ප්‍රථම තෙරුවන් සරණ ගිහි උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා. ධර්මයේ පිහිටනවා. එතන ඉඳන් මේ බුද්ධ ශාසනය තුළ උපාසක උපාසිකා පිරිස ගිහි පිරිස ඔබ අහලා ඇති සැවැත් නුවර එදා කෝටි 7ක ජනතාවක් ජීවත් වුණා කියන සැවැත් නුවර කියන ප්‍රදේශය තුළ ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බොහෝ කාලයක් වැඩ සිටියේ සැවැත් නුවර. උන්වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 45යි බුදු වෙලා උන්වහන්සේ දහම් දෙසමින් වැඩ සිටියේ සම්බුදු කෘත්‍යය ඉටු කරේ. ඒ අවුරුදු 45ක කාලය තුළ අවුරුදු 25ක් වස්කාල 19ක් වැඩ හිටියා ජේතවන පුණ්‍ය භූමි. වස්කාල 6ක් පූර්වාරාමේ වැඩ හිටියා. සැවැත් නුවර ඇසුරු කරගෙනම අවුරුදු 25ක කාලයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඒ නිසා මේ සැවැත් නුවර හිටිය විශාල පිරිසකට නිතර බුදුන් දකින්න බණහන්න ශ්‍රාවකයන් ඇසුරු කරන්න මගඵලලාභී ශ්‍රාවකයන් ඇසුරට බණහන්න අවස්ථාව ලැබුණ. ඒ නිසා සැවැත් නුවර බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මාවබෝධය ලැබුවා. මගඵලලාභී ශ්‍රාවකයන් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලය ආසන්න වෙනකොට කෝටි 7ක ජනතාවගෙන් කෝටි 5කට ආසන්න සාමාන්‍ය ජීවිත ගත කරගෙන ගිහි ජීවිත ගත කරගෙන හිටපු පිරිස අතර සෝවාන් ආදී මාර්ගඵලලාභීන් එදා සැවැත් නුවර ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා බුදුන් සරණ ගිය තෙරුවන් සරණ ගිය ගිහි උපාසක උපාසිකාවන් අතර විශාල පිරිසක් මාර්ගඵලලාභීන් හැටියට එදා ජීවත් වුණා. මේ අතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඉලක්කයක් පෙන්නවා. ඔබට මතක ඇති කලින් ධර්ම දේශනාවේදී අපි කතා කරා ගිහි උපාසිකාවන්ට පෙන්නපු ඉලක්කය තමයි කුජුත්තරා වගේ වෙන්න. වේලුකණ්ඨකී නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න කිය. අන්න ගිහි අයට බුදුරජාණන් වහන්සේ උපාසිකාවන්ට පෙන්නපු ඉලක්කය. උපාසකවරුන්ට පිරිමි අයට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නවා චිත්ත ගෘහපතිතුමා වගේ වෙන්න. හත්තාලෝක පුත්ත උග්ග සිටුතුමා වගේ වෙන්න කියලා. මෙන්න මේ අතර මෙන්න මේ සිටුවරයන් අතර හත්තාලෝක පුත්ත ගාමිමිය උග්ග සිටුවරයා තුළ තිබිච්ච ආශ්චර්යමත් කාරණා කීපයක් තමයි අද මේ ධර්ම දේශනාවේදී අපි කතා කරන්න. මේ බුද්ධ ශාසනය තුළ ගිහි ශ්‍රාවකයන් හැටියට ගිහි ජීවිතය ගත කරගෙන මේ ජීවත් වෙච්ච ගිහි ශ්‍රාවකයන්ගේ මේ ආශ්චර්යමත් තමන් තුළ තිබිච්ච අසිරිමත් ගුණ ධර්මයන්. පිංහතුනි ඒ කාලි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ හත්තිගාම කියන මේ නගරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන.
මේ වජ්ජි කියන ජනපදයට අයිති හත්තිගාම කියන මේ නගරි බුදුරජාණන් වහන්සේ එදා ඒ ප්‍රදේශි වැඩ ඉන්නකොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඉතින් වන්දනා කරලා සතුටු සාමීචයෙන් දහම් කතාවක යෙදෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට දේශනා කරා මහණෙනි මේ අසල මේ හත්තිගාමී කියන්නේ මේ ඇත්තු බොහෝ පිරිසක් ඉඳලා තිබ්බ ග්‍රාමයක් හැටියට සඳහන් වෙනවා. එතකොට මේ හත්තිගාමී උග්ග කියලා ගෘහපතියෙක් සිටුවරයෙක් ඉන්නවා. උපාසකයෙක්. මෙන්න මේ උග්ග ගෘහපතිය හත්තිගාම ඉන්න උග්ග ගෘහපතියාට ආශ්චර්ය අද්භූත කාරණ 8ක් තියෙනවා. ඔහු තුළ පිහිටි අසිරිමත් ගුණධර්ම 8ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණය ගැන කෙටියෙන් විතරක් කිව්වා. මොනවද මේ 8 කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරේ නැහැ. මෙන්න මේ කතාව කියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනින් නැගිටලා උන්වහන්සේ විහාරයට ගන්ධ කුටියට වැඩම කරා. එදා භික්ෂූන් වහන්සේලා උදෑසන දැන් දහවල් කාලේ පාට්‍ර සිවුරු දරව උන්වහන්සේලා නගරේ ගම් නගර පුරා පිණ්ඩපාතේ වැඩම කරනවා. මෙහෙම පිණ්ඩපාතේ වැඩම කරන අතරතුර දැන් පිණ්ඩපාතේ වැඩම කරලා එදා එක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරා. දැන් මේ කියපු කාරණේ තථාගතයන් වහන්සේ උදෑසන මේ උග්ග සිටුතුමාගේ හත්තිගාමක උග්ග සිටුතුමා තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණ 8ක් ගැන කිව්වා. මොනවද දන්නේ? සිටුතුමාගේ මහගන්න ඕනෑයි කියලා සිටුතුමාගේ සිටු නිවසට මේ ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඉතින් සිටුතුමා බොහෝම ගෞරවයෙන් දම් පැන් පිළිගන්නල ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පනවලා බොහොම ගෞරවයෙන් උන්වහන්සේට වන්දනා කරලා වැඩ සිටියා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ උග්ග සිටුතුමාට කියනවා උග්ග ගෘහපතිය අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෑසන ඔබ ගැන මෙන්න මෙහෙම කතාවක් වදාලා. ඒ තමයි මේ හත්තිගාමී සිටින උග්ග ගෘහපතිතුමා උග්ග සිටුවරයා තුළ ආශ්චර්ය අද්භූත කාරණ 8ක් තියෙනවා. අසිරිමත් කාරණ 8ක්. ඔබ තුළ තියෙන මේ ආශ්චර්ය අද්භූත කරුණු 8 මොකක්ද කියලා දැනගන්න ආසයි කියමු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරපු මේ කාරණ 8 ගැන උග්ග ගෘහපතියා අර ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියනවා එහෙමනම් මා තුළ මෙන්න මේ වගේ කරුණු 8ක් මම දකිනවා. තථාගතයන් වහන්සේ ඔය කියන්නේ නැති මෙන්න මේ කාරණා 8 ගැන වෙන්න ඕනේ. එහෙමනම් මතක තියාගන්න කියලා තමන් තුළ තිබිච්ච මේ ආශ්චර්ය අද්භූත කාරණා 8 කියනවා. පින්වතුනි මේ කරුණු 8 ගැන ගත්තට පස්සේ ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ කාලේ ධර්මයේ නොලැබෙන්න ධර්මයේ මුණ ගැහෙන්න පෙර බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න උන්වහන්සේ ඇසුරු කරන්න පෙර මිනිස්සු නොයෙක් පව්කම් කර වැරදි කර නොයෙක් අඩුපාඩු තුළ නොයෙක් වැරදි ජීවිත ගත කරපු මිනිස්සු. හැබැයි ඒ අයට මේ ධර්මයේ ලැබීමත් සමගම තුනුරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වෙලා ජීවිතේ මොනතරම් ධර්මයේ තුල ආශ්චර්යමත් වෙනස්කම් සිදු වෙනවද කියලා. මේ ධර්මයේ කියන්නේ මහා අසිරිමත් දෙයක්. ඒ ධර්මීය ආශ්චර්ය නිසා මහා දරුණු මිනීමරු අපරාධකාරයෝ හැටියට එදා නගර බීතියට පත් කරපු මහා පෞකාර ජීවිත ගත කරපු පුද්ගලයෝ ධර්මීය ආශ්චර්යයෙන් ඒ සියලු වැරදි අතහැරලා තෙරුවන් සරණ ගිහිලා සීලවන්ත උපාසකවරු බවට පත් වුණා. සමහරු පැවිදි වුණා. අංගුලිමාල වගේ අය පැවිදි වෙලා පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරන්නේ නැතුව පුදුමාකාර සිල් ගුණ දහම් වැඩුවා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන උතුම් මහරහතන් වහන්සේලා බවට පත් කරේ මේ ආශ්චර්යමත් ධර්මය. ඒ වගේම සමහරු මත්පැන් මත්ද්‍රව්‍ය වලට බේබදුකම් වලට ලොල් වෙලා හිටපු අය මේ බණහල ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගත්තා. උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සිල්වතුන් ගුණවතුන් බවට පත් වෙලා. ඒ වගේම නගර සුවබිනියෝ ඒ සියලු වැරදි අතහැරලා තෙරුවන් සරණ ගිහිලා ධර්මයේ පිහිටලා ධර්මාවබෝධය ලබලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන උතුම් රහත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙනවා. නොයෙක් හොරකම් වංචනිකකම් කරගෙන ජීවත් වෙච්ච නගරේ ගම් පහරපු හොරු මේ බණහලා ආශ්චර්යමත්ව තමන්ගේ ජීවිතේ ධර්මයේ තුල වෙනස් කරගත්තා. මේ වගේ මේ උග්ග ගෘහපතියා හත්තිගාමක මේ කියන ග්‍රාමයේ ජීවත් වෙච්ච උග්‍ර ගෘහපතියා තමන්ගේ ජීවිතේ ධර්මයේ තුල වෙනස් කරගත් ආකාරයේ කාරණා කීපයක් එකින් එක විස්තර කර අර ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මම ඉතින් ඉස්සර ඉන්ද්‍රියන් පිනවන්න තමයි කියනවා ආස කරන්නේ.
ඒ කියන්නේ මේ කෙලෙස් වලට රාගාදී කෙලෙස් වලට බොහෝම ලොල් වෙලා හිටපු පංචකාමයන් තුලම ජීවත් වෙච්ච කෙනෙක් මේ උග්ග කියන ඒ කාලේ උපාසකයා වෙන්න කලින්. ඉතින් ඉන්ද්‍රියම් පිනවන නිතර නොයෙක් විදිහට මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටියේ. දවසක් මේ විදිහට උයනකට ගිහිල්ලා ඉතින් කාන්තාව එක්ක කෙලෙස් වලින් තමන්ගේ ජීවිතයේ අර පංචකාමයන් පිනවමින් ඉන්න අතරතුර හොඳට මත් වෙලා සුරාවෙන් මත් වෙලා හිටියේ කියනවා. හැබැයි එදා මට හදිස්සියේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේව දැකීමත් සමගම මගේ හිත මහා පුදුම විදියට පහන් වුණා කියනවා. දැන් බලන්න බුදු කෙනෙක්ගේ දර්ශනයෙන්ම එදා මට බුදුරජාණන් වහන්සේව දැකපු දවසේම මගේ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වුණා කිය. පංචකාමයන් තුළ බේබදු ජීවිතයක් ගත කර කර හිටපු උග්ග සිටුතුමා සම්පූර්ණයෙන් වෙනස් වුණේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න කලින්. උන්වහන්සේ දැක්ක දර්ශනයෙන්ම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ උතුම් බුදු සිරුර සාන්ත ස්වභාවයේ ගමන් විලාසේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව දැකලා ඒ දර්ශනයෙන්ම මගේ සිත පහන් වෙලා මම නිවැරදි කෙනෙක් බවට පත් වුණා ස්වාමීනි. අර වෙරි මත නැති වෙලා ගියා කියලා. තමන් ඒ වෙලාවෙම පුදුමාකාර පැහැදීමක් ඇති වෙලා අනේ මේ ආර්යයන් වහන්සේ මේ උත්තමයන් වහන්සේව මම පිහිට කරගන්නවා. උන්වහන්සේගේ මාර්ගය මං අනුගමනය කරනවා කියලා දැක්ක දර්ශනින්ම ජීවිතේ මට වෙනස් වුණා කියලා. ස්වාමීනි මා තුළ මා දකින ආශ්චර්යමත්ම දේ ඒක කියන. දැන් බලන්න මොන තරම් අසිරිමත්ද කියලා. දැන් සමහරුන්ව වැරදෙන් වළක්වන්න එක්කෝ අවවාද කරන්න ඕන. සමහරුන්ට කියලා ආදීනව කියලා අපාය බය කියලා ඔවා කරන්න එපා, මෙහෙමයි අපාය, ඔය වගේ පව්කම් කරොත් උඹට අපාය වැටෙන්න වෙනවා. කොච්චර මිනිස්සු වරදෙන් වළක්වන්න කොච්චර උත්සාහයක් ගන්නවද? හැබැයි බුදු කෙනෙක්ගේ බුද්ධ දර්ශනය, බුදු කෙනෙක්ගේ දැකීමම සම්පූර්ණයෙන්ම උග්ග ගෘහපතියට තමන්ගේ පංචකාමයන් පිනෝමින් ඉදුරම් පිනෝමින් කෙලෙස් තුළ ජීවත්වෙච්ච ජීවිතයේ සම්පූර්ණයෙන්ම නිවරදි මාර්ගයට යොමුුණේ බුදු කෙනෙක් දැක්ක දර්ශනයමයි කියන. පිංහතුනි ඒ නිසා මේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ බුදු කෙනෙක් දැකීම. සමහර අවස්ථාවල දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේව දැකලා අනේ සාදු කියලා වන්දනා කරගත්ත පමණින් දිව්‍ය ලෝකෙගේ අය ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙක්ගේ බුදුරුව දැකීමම කෙනෙකුට මහා පුදුම විදිහට මුළු ජීවිතේම වෙනස් කරගන්න උපකාර වෙන කාරණය. උග්ග ගෘහපතිය කෙන ස්වාමීනී මා තුළ තින ආශ්චර්යමත් කාරණයක් හැටියට මම එක දකිනවා. ඊළඟට කියනවා ස්වාමීනී ඔය විතරක් නෙමෙයි මා තුළ තව ආශ්චර්ය කාරණයක් තියෙනවා. ඒ තමයි එදා බුදුරජාණන් වහන්සේව දැකලා ඒ දර්ශනයෙන් මගේ හිත පැහැදිලා මම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ පිහිට කරගන්නවා කියන අදහසින් උන්වහන්සේ කරා එළඹුණා කියන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා අනේ ස්වාමීනී මට ඔබවහන්සේ දහම් දෙසන්න කියලා උන්වහන්සේ ළඟ බණහන්න වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවක් කරා කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව, දාන කතං, සීල කතං, සග්ග කතං, කාමානං ආදීනවා, ඒ වගේම නෛෂ්ක්‍රම්‍ය ආනිසංස, මේ විදිහට පිළිවෙල කතාවකින් බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම කෙනෙකුට දහම් දෙසන්නේ අනුපිළිවෙල කතාවකින් කියන. දානී ගැන දැ සාමාන්‍ය බණ කියනකොට ඉස්සරලාම කෙනෙක්ගේ හිත ක්‍රමානුකුල බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානී. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවන. බුදුරජාණන් වහන්සේයාගේ හිත වැඩෙන ආකාරි බුදුවැසින් බලමින් තමයි දහම් දෙසන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දේශනාව පටන්ගන්නේ දානය, අතහැරීම, ත්‍යාග සම්පත්තිය, දන්දීම, මසුරුකම, ලෝභකම දුරුකර ගැනීමේ ආනිසංස පෙන්නමින් දානයේ වටිනාකම මතුකරමින් දහම් දෙසනවා. මෙහෙම දානී ගැන බණ කියාගෙන යනකොට ඊළඟට එහෙමම දේශනාව හරවනවා සීල කතා, සීලේට. සීලේ ආනිසංස කය වචනේ සංවර කර ගැනීම, ශික්ෂා රැකීමේ තියෙන අනුසස් මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට සග්ග කතා, සුගතිය, දන්දීලා සිල් රැකලා දිව්‍ය ලෝකාදී සැප සම්පත් ලැබෙන ආකාරය සුගතිය ගැන මතු කරමින් දහම් දෙසනවා. දිව්‍ය සැප සම්පත් ගැන වර්ණනා කරමින් දහම් දෙසනවා.
එතකොට කෙනෙක්ගේ හිත පංචකාමයන්ට ඇලුම් කරන කෙනාගේ හිත දිවිය සැප සම්පත්වලට මුසපත් එන්න පුළුවන්. ඇලෙනවා. අනේ මටත් දිව්‍ය ලෝකෙ උපදින්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා එහෙම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර සුගතිය ගැන විස්තර කරා වගේම ඒ කෙනාගේ හිතේ ස්වභාවය විමසමින් එහෙමම ඒ කාමයන්ගේ ආදීනව මතු කරමින් දහම් දෙසනවා. දිව්‍ය ලෝකයේ දෙවියන්ටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම බලපාන. දෙවියනුත් ජරාවට පත්වෙනවා. දිව්‍ය ආත්මවලින් චුත වෙනවා. එනිසා දිව්‍ය ලෝකයේ තියෙන කාමයන්ගේත් ආදීනව මතු කරමින් දහම් දෙසනවා. මේ පංච කාමයන්ගේ ආදීනව පෙන්නනවා. ඊළඟට ඒ විතරක් නෙමේ මේ කෙලෙසුන්ගේ ලාමක බව මතු කරමින් නෛෂ්ක්‍රම්‍ය ආනිසංස පංචකාම සැප සම්පත් අතහැරීමේ නෛෂ්ක්‍රම්‍ය අනුසස් මතු කරමින් දහම් දෙසනවා. මෙන්න මේකට කෙන පිළිවෙල කතාව. මේ පිළිවෙල කතාව තුළ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඒ කෙනාගේ හිතේ නීවරණවල ස්වභාවේ අර නීවරණ යටපත් වෙලා හිත ධර්මාවබෝධයට එකඟ වෙලාද පිහිට ලද කියලා බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ සාමුක්කංසික කියන දේශනාව කරා කියන. සාමුක්කංසික දේශනාව කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාව. මෙන්න මේ දේශනාව පවත්වන අයදා උග්ග ගෘහපතියට. මේ දේශනාව අවසන් වෙනකොටම ඔහු උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ ආසනයේදිම බණහලා සෝතාපන්න ඵලයට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි සෝවාන් සකදාගාමි අනාගාමී කියන ඵලයටම පත්වෙනවා. ඒ ධර්ම දේශනාව තුළම පිළිවලින් හිත වැඩීගෙන ගිහිල්ලා රාගාදී මේ ක්ලේශයන්ගෙන් තොර අනාගාමී ඵලයේ පිහිටනවා. එතකොට බණහලා පළවෙනි දවසෙන් බුදුරජාණන් වහන්සේ දැක්ක දවසෙමයි කියනවා මට මේ ධර්මයේ පිහිටිය. එතකොට එතන ඉඳන් දැන් අනාගාමී වෙච්ච පුද්ගලයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනම ප්‍රහාණය වෙනවා සෝවාන් වෙද්දී. ඊළඟට සකදාගාමී වෙනකොට කාමරාග පටික තුනී වෙනවා. අනාගාමී වෙනවා කියන කාමරාග පටික කියන මේ සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන. පිළිවෙලින් එක පාට අනාගාමී වුණා නෙමෙයි. හිත ක්‍රමානුකූලව වැඩිගෙන ක්‍රමානුකූලව තමයි ධර්මාවබෝධය කරා යන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී මාර්ගය වැඩීගෙන ගිහලා සෝවාන් ඵලෙහි පිහිටනවා. සකදාගාමී මාර්ගයේ වැඩලා ඵලයට පත් වෙනවා. අනාගාමී මාර්ගයේ වැඩලා ඵලෙහි පිහිටනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච දවසේම උතුම් බණහල ධර්මයේ පිහිටියා වගේම බ්‍රහ්මචාරී සීලයෙන් යුක්තව පංච සීලයේ තුල මං එදා පිහිටියා කියන. ඒක මා තුල තියෙන ආශ්චර්යමත් කාරණයක් කියන. එතකොට උග්ග ගෘහපතිය දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් පංචකාමයන් පින බේබද්දේ මේ සතුටු වෙවි විනෝද වෙවි මත් වෙලා හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේව දැක්ක දර්ශනයෙන්ම හිත පහන් වෙලා පුදුම සතුටකින් අර ඔක්කොම ඉඳුරම් පිනෝපුය පැත්තක තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හිතෙනවා අනේ උන්වහන්සේව මට සරණ යන්න තියෙනවනේ. ඒ සිතුවිල්ලම දර්ශනයෙන්ම වෙරි හිඳිලා ගියා කියන. හිත පැහැදුනා කියන. බුදුන් සරණ යන්න හිතුණා කියන. එදාම බණහලා අනාගාමී ඵලයට පත් වෙනවා. එහෙම අනාගාමී ඵලයට පත් වෙලා බ්‍රහ්මචාරී සීලයක පිහිටපු මේ උග්ග ගෘහපතියා දැන් අනාගාමී වෙලා. තරුණ භාර්යාව 4 දෙනෙක් හිටියා කිනෝ ඒ කාලේ. හිතන්නකෝ ඒ කාලේ එතකොට බුදුහාමුදුරන් මුණ ගැහෙන්න කලින් කොහොමද කියලා පංචකාමයන් පිනවපු ජීවිතේ උග්ග ගෘහපතියා. එතකොට කාමභෝගී ජීවිතයක් ගත කරගෙන නිකන් සාමාන්‍ය හිතමු ධර්මයේ මුණ ගැහෙන්න පෙර සල්ලාලෙක් කියලා නිකන් හිතන්න. ධර්මයේ මුණ ගැහෙන්න පෙර ඒ කාලේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සමහරුන්ට එහෙම තියෙනවා දේශනාවල භාර්යාව දෙන්න 3 දෙනා ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට මේ උග්ග ගෘහපතියටත් භාර්යාව 4 දෙනෙක් හිටියා කියන. ඔහු දැන් ධර්මය අවබෝධ වෙලා බණහලා ධර්ම අවබෝධය ලැබලා අනාගාමී ඵලයට පත් වෙලා නිවසට යනවා. ගිහිල්ලා වෙනද වගේ නෙමෙයි දැන් භාර්යාවන්ට කතා කරේ නැගනිවරුනි සොහොයිරේ කියලා. දැන් Tamanට තමන්ගේ භාර්යාවන්ට කතා කළා කියන නැගනිවරුනි මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මං ධර්මයේ පිහිටියා. මං බ්‍රහ්මචාරී සීලයක පිහිටියා. නුඹලා කැමති නම් මාත් එක්ක මගේම සහෝදරියක් වගේ මේ නිවසේ ගුණධර්ම වඩාගෙන ධර්මයේ පුරුදු කරගෙන
මෙතනින් එහාට මාත් එක්ක මේ නිවසේ ඉන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් නුඹලාගේ හිත ගිය කවුරු හෝ පුරුෂයෙක් ඉන්නවා නම් මට කියන්න කියනවා. මං විවාහ කරලා දෙන්නම් කියනවා. මං සැප සම්පත් දීලා උග ගෘහපතියා බොහොම ධනවතේ. එතකොට කියනවා මගේ දීපලත් දීලා ඔබට ඒ සියලු පහසුකම් සලසලා ඔබේ හිත ගිය කවුරු හෝ තරුණයෙක් හෝ ඉන්නවා නම් මං විවාහ කරලා දෙන්නම් කියනවා. දැන් මෙහෙම කීවට පස්සේ අර භාර්යාව 4 දෙනා අතරින් කීප දෙනෙක් කියනවා මේ එහෙමනම් ඔය ඇත්තමද කියලා අහනවා. ඉතින් කියනවා මේ ඔව් කියනවා. ඊට පස්සේ කියනවා එහෙමනම් මේ මෙන්න මේ වගේ මගේ හිත ගිය කීප දෙනෙක් ඉන්නවා කියන. එතකොට බලන්න උග්‍ර ගෘහපතියා එක්ක හිටියත් තව අය ගැන හිතින් හිතා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ උග්‍ර ගෘහපතියාගේ හිතේ කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඒ තරුණයන්ට එන්න කියලා අර තරුණ බිරින්දෑවරුන්ව ඒ අයගේ අතින් අල්ල අත මත තියලා පැන් කෙන්ඩියකින් පැන් වඩලා විවාහ කරලා දුන්නා කියනවා. ඒ සම්පූර්ණයෙන්ම ඒ අයට විවාහ කරලා මෙන්න අද පටන් ඔබේ බිරිඳක් හැටියට බාරගෙන කටයුතු කරන්න කියලා සැප සම්පත් දීලා ඔක්කොම තමන්ගේ ධනයක් දීලා ඒ අයව බොහොම සතුටෙන් පිටත් කරලා ඇරියා කියනවා. හැබැයි මගේ හිතේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ ස්වාමීනි කියනවා. ඒක මා තුල තිබ්බ ආශ්චර්යමත් කාරණයක් කියලා. එතකොට බලන්න මේ ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම ධර්මයේ තුල ජීවිතේ පෙරලෙන චරිත ධර්මාබෝධයට යොමු වෙන කෙනා මොනතරම් අකම්පිත හිතක් තුළ බොහොම සතුටින් කාමයන්ගේ ආදීනව සිහි කරන්න කාමයන් අතහරින්න පුළුවන්. ඊළඟට කියනවා ස්වාමීනි ඔය විතරක් නෙමෙයි මම මා තුළ තියෙන භෝගයන් මම දන් දෙනකොට කවදාවත් සිල්වතුන් ගුණවතුන් කල්යාණ මිත්‍රයන් අරමුණු කරගෙන මන් දන් දෙනවා. මගේ භෝගයන් සිල්වතුන්ට ගුණවතුන්ට දන් දෙන මොහොතේ ඔය ඇති කියලා කවදාවත් මෙච්චරයි දෙන්න ඕනේ. මේ ටික තියාගන්න ඕනේ. ඔය මද ඔය ටික විතරක් දීපුවාම ඇති කියලා කීයටවත් මම මගේ හිතේ එහෙම කවදාවත් සිල්වතුන් ගුණවතුන් අරබයා දන් දෙනකොට එවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියන. ස්වාමීනි ඒකත් මා තුළ තියෙන ආශ්චර්යමත් කාරණයක් කියන. හැබැයි එතන වැදගත්ම දේ තමයි සිල්වතුන් ගුණවතුන් අරබයා මේ ධර්මයේ පිහිටි ධර්ම මාර්ගයේ හැසිරෙන ආර්යයන් වහන්සේලාට දන් දෙනකොට මහත්ඵල මහානිසංස වීම අරමුණු කරගෙන දන් දෙන. ඇයි ධර්මයේ පිහිටපු කෙනා කොයිම වෙලාවකවත් මේ ටික විතරක් දෙන්න ඕනේ. මේක මන් තියාගන්න ඕනේ. ඔය මද ඔය ටික ඇති කියලා එහෙම සිතුවිල්ලක් මගේ හිතේ කවදාවත් ඇති වෙන්නේ නැහැ කියන. ඒක මා තුළ තියෙන ආශ්චර්යයක්මයි ස්වාමීනි කියන. ඊළඟට උග්‍ර ගෘහපතියා කියනවා ස්වාමීනි මගේ ළඟ තව ආශ්චර්යමත් කාරණයක් තියෙනවා. ඒ තමයි මම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. හැබැයි මම සකසා ඇසුරු කරනවා කියන හොයලා බලලා උන්වහන්සේලාව ඇසුරු කරන්නේ උන්වහන්සේලා සමග ධර්ම කතාව යෙදෙනවා. හැබැයි ඒ අය සමග ධර්ම කතාව යෙදෙනකොට ඒ අය කියන්නේ මේ ශාස්ත්‍රූන් වහන්සේගේ දේශනාවමද ධර්මයට අගෞරව වෙන දෙයක්ද. ඒ විදිහට මං හොයලා බලලා සංඝයා ඇසුරු කරනවා කියන. ධර්මයට අනුකූල නැති අය ඇසුරු කරන්නේ කියන. ඒ අයට මම දහම් කතාවෙන් ධර්මයෙන් අනුග්‍රහ කරනවා කියන. එතකොට බපේනවා බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියනේ ධර්මයේ වෙනස් කරගෙන ගියයි හිටියා. දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාතියයි හිටියා. දේවදත්ත කියන බණ තමයි හරි කියාගෙන බුදුහාමුදුරන්ට ගරහගෙන ගියයි හිටියා. නොයෙක් විදිහට ධර්ම කාරණා වෙනස් කරපු ශ්‍රාවකයෝ හිටියා. එතකොට ඒ වගේ විකෘති චරිත හිටියා කියලා මේ ඔක්කොම ඉතින් සංඝයා නේද මේ ඔක්කොටම අපි එක විදිහට සලකන්න ඕන නේද. එහෙම හැමෝම එක විදිහට ඇසුරු කරන්නේ නැහැ කියනවා මම. ධර්මයේ පිහිටපු තෙරුවන් සරණ පිහිටපු ශාස්ත්‍රූන් වහන්සේට අගෞරව නොවන විදිහට කටයුතු කරන භික්ෂූන් වහන්සේලා මං සොයා බලා ඒ අය ඇසුරු කරනවා කියන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රයට ගන්න. ධර්මයේ වෙනස් කරන පාප මිත්‍රයන් ඇසුරට ගිය ගමන් වෙන්නේ අසත් ධර්ම ශ්‍රවණයේ වැටෙන්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ලබන්න නම් කල්යාණ මිත්‍ර ඇසුරෙන්මයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. පාප මිත්‍රයෙක් ඇසුරට වැටිච්ච ගමන් පාප මිත්‍රයාගෙන් අහන්න ලැබෙන්නේ සද්ධර්මය නෙමෙයි අසත් ධර්මය. ඒ ධර්මයේ වචන බෙදලා හරි වචන කඩලා හරි තමන්ගේ වචන රිංගෝලා හරි ධර්මයේ වෙනස් කළ විකෘති කරලා බණ හැටියට අමුතු බණ අහන්න ලැබෙනවා. එතකොට මේ කමන්නේ ඔක්කොම ඉතින් යුරුදාගත් අයනේ කමක් නැහැ කියලා ඇසුරට ගියොත් එන්නේ ධර්ම මාර්ගය වෙනස් වෙනවා. තමන්ටත් අකුසල් පිරෙනවා. ශාස්ත්‍රෝ ගෞරවෙත් නැති වෙනවා. ඒ නිසා මම සංඝයා ඇසුරු කරන්නේ සකසාමයි කියන.
ඒ මා තුළ තියෙන ආශ්චර්යමත් කාරණයක් කියන. ඊළඟට මේ හත්තිගාමක උග්ග සිටුතුමාට කියනවා ස්වාමීනි මම සංඝයාට නිතර දන් දෙන කෙනෙක්. මම දන් දෙනකොට බොහෝ සංඝ පිරිසක් වඩම්මල මන් නිවසේ සංඝයාට දන් දෙනකොට මන් දානි බෙදනකොට දේවතාවරු මගේ ළඟින්ම ඉඳගෙන මගේ කනට ඇහෙන්න කියනවා මේ ස්වාමීන් වහන්සේ සිටුතුමා ඔබෝයේ දම්බෙදන ස්වාමීන් වහන්සේ උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ නම. ඊළඟට දම්බෙදන කෙනා දාට දානටික බෙදනකොට කියනවලු දෙවි කෙනෙක් කනට ඇහෙන විදිහට සිටුතුමනි ඔබෝයේ දම්බෙදන්නේ ප්‍රඥා විමුක්ත මහරහතන් වහන්සේනවා. ඔය ඉන්න කෙනා කාය සක්කි දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත මේ විදිහට සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙක් ඔය ඉන්නේ. ඔය ස්වාමීන් වහන්සේ නම් සෝවාන් වෙච්ච කෙනෙක්. ඔය ස්වාමීන් වහන්සේ සකදාගාමී වෙච්ච කෙනෙක්. එහෙම කියලා කියනවලු දානි බෙදනකොට දේවතාවරු කියනවලු දන්නේ නැහැ දැන් දානි බෙදනකොටම දේවතාවරු කියනවා මේ සිටුතුමා ඔය දානි බෙදන භික්ෂුව දුස්සීලෙක් කියනවලු. එතකොට දෙවියන්ට පේනවා. සිවුර පොරෝගෙන හිටියත් බිම බලාගෙන හිටියත් මාර්ගඵලලාභීන් ඇසුරේ හිටියත් කෙනෙක් සිල්වතෙක්ද දුස්සීලෙක්ද කියන එක දෙවියන් දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවක් සඳහන් වෙන අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තමන් ගැන පරිපූර්ණ වශයෙන් දන්නේ තමන් කියන. හැබැයි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවියොත් තමන් ගැන ඒ විදිහටම දකිනවා කිය. එතකොට මේ ඔග්ග සිටුතුමාට ඒ වෙලාවේ දෙවිවරු කියනවා දන් දෙනකොට මෙයා රහතන් වහන්සේ කෙනෙක් මෙයා උබතෝ භාග විමුක්ත මෙයා පඤ්ඤා විමුක්ත මෙයා කාය සක්කි දිට්ඨප්පත්ත මේ කෙනා සද්ධානුසාරී කෙනෙක් මෙයා ධම්මානුසාරී කෙනෙක් ස්වාමිනී වයානම් පෘතජ්ජනේ ඔන්න ඔය හාමුදුරන් දුස්සීලෙක් කියලා දෙවිවරු කනට ඇහෙන්න කියනවා කියලා. හැබැයි උග්ග සිටුතුමා කියනවා ස්වාමීනී මගේ හිත කිසිම විදිහ වෙනසක් වෙන්නේ නැහැ කියනවා දන් දෙන වෙලාවට. සංඝයාටයි මන් දන් දෙන්නේ කියන චේතනාවෙන් මන් දානි දෙනකොට මගේ හිතේ රහතන් වහන්සේ නමකට දන් දෙනවා කියලා වැඩිපුර බෙදන්න හිතෙන්නේ නැහැ කියන. සමහරු එහෙමනේ තමන්ට ගෞරවය දැක්ක ගමන් අනිත් හාමුදුරු ඔක්කොම අමතකයි. එතකොට ඔක්කොටෝම කලින් පොරකකා ඒ හාමුදුරන්ට වැඳ වැඳා ඒ හාමුදුරන්ටම දන් දෙන්න. අනේ ස්වාමීනී උභහන්සේ අනේ වඩින් අනේ ගන්න කියලා උන්වහන්සේටම වැඳ වැඳා වැඩිපුර ඒ ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. හැබැයි බලන්න මේ ධර්මය අවබෝධ කරගත්ත හත්තිගාමක උග්ග සිටුතුමාගේ ආශ්චර්යමත් කාරණේ දෙවිවරු මේ කනට ඇහෙන්න කියන්නේ දාන බෙදනකොට සිටුතුමනි ඔය දාන බෙදෙන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියනවා. මහා 이르දි බල සම්පන්න කෙනෙක් ඔය කෙනා. ඔය කෙනා නම් අනාගාමී කෙනෙක්. ඔය ස්වාමීන් වහන්සේ සෝවාන් කෙනෙක්. ඔහොම කියාගෙන යනවා දෙවිවරු. හැබැයි එහෙම කියනකොට ඔය අතරිම දාන බෙදන පොලිමේම එක තැනක ඉන්නවා දුස්සීල භික්ෂුන්. අර දාන පිරිසම අතර ඉන්නවා දෙවිවරු කියනවා ඔය දාන බෙදනකොට සිටුතුමනි ඔය භික්ෂුව නම් දුස්සීලෙක් කියනවා. හැබැයි දේවතාවරු එහෙම මගේ කනට ඇහෙන්න කිව්වා කියලා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියනවා. අර ආර්යයන් වහන්සේලාට දාන බෙදුවේ යම් සද්ධාවකින්ද ඒ විදිහෙම සද්ධා ගෞරවයකින් මගේ හිතේ පුංචි වෙනසක්වත් නොවී ඒ විදිහෙම ගෞරවයෙන් අර දුස්සීල භික්ෂුවටත් මන් දාන බෙදනවා කියන. එතකොට ඒකට හේතුව ඒ දන් දෙන්නේ සංඝයාට. මතක තියාගන්න. සංඝයාට සංඝ සතු කළ පූජා කරනකොට පොදුවේ ඒ සියලු දෙනාම සිල්වත් වුණත් දුස්සීල වුණත් සංඝයා නියෝජනය කරන්න මේ බුද්ධ ශාසනයේ පොදු මහා සංඝ පිරිස. හැබැයි මේ සිටුතුමා පෞද්ගලිකව ඇසුරු කරනකොට ආශ්‍රය කරන්නේ සකසා කල්යාණ මිත්‍රයෝ විතරයි. අසත්පුරුෂ ධර්ම විකෘති කරන ඇසුරු කරන්නේ නැහැ කියන පෞද්ගලික ආශ්‍රයේදී. හැබැයි සංඝයාට පොදුවේ දන් දෙන වෙලාවට කිසිම හිතේ වෙනසක් නැතුව මම දානි දෙනවා කියන. ස්වාමීනි මා තුල තියෙන ආශ්චර්යමත් කාරණයක් කියනවා ඒක. ඊළඟට සිටුවරයක් කියනවා ස්වාමීනි ඔය විතරක් නෙමෙයි. මම ඉතින් ධර්මයේ විමසනකොට එතකොට අපිට පේනවා ඒ කාලේ මේ ගිහි උපාසකවරුන්ට ධර්මයේ දියුණු කරපු අයට දෙවියන් සමහරුන්ට පේන්නේ නෝ. දෙවිවරු ඒ අයට ඇහෙන්න කතා කරනවා. නන්ද මාතාව තමන් උඩු මහලේ ඉඳන් රාත්‍රී පාරායන වගේ සජ්ජායනා කරනකොට අහසින් යන වෛශ්‍රවණ දෙවියෝ තමයි අහසින් ඉඳන් සාදුකාර දීලා නන්ද මාතාවට කියන්නේ නන්ද මාතාවනි ඔන්න හෙට දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන උතුම් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 500ක් සමග වඩිනවා කියලා. එතකොට බලන්න දෙවියන් සමග කතා බස් කිරීමේ හැකියාව ඒ පුණ්‍ය ශක්තිය
ඒකට හේතුව සිල්වත් ගුණවත් ධර්මයේ දියුණු කරන අයට දෙවිවරු ලං වෙනවා. දෙවියන් ඒ අයට උදව්පකාර කරනවා. ඒ අයට පෙනී ඉන්නවා. එතකොට බලන්න මේ හත්තිගාමක උග්ග සිටුතුමාගේ 7 වෙනි ආශ්චර්ය කාරණේ කියනවා ස්වාමීනි මම ධර්ම සම්මර්ෂණය දෙනකොට ධර්මයේ විමසනකොට දෙවිවරු දෙකැන මෙයා තනියෙන් ඉන්නකොට ධර්මය මෙනෙහි කරනවා. එහෙම ධර්මය මෙනෙහි කරනකොට දේවතාවරුන්ට හිත පේනවා. දෙවිවරු මා ඉදිරියේ පෙනීඉඳලා කියනවලු ඔබේ ඔය ධර්ම කාරණය නම් ඔය විදිහමයි. බුදුරජාණන් වහන්සේ මේ ගුණවලින් යුක්තයි. මේ ධර්මය නම් මෙන්න මේ ගුණෙන් යුක්තයි කියලා දේවතාවරු මම හිතන දේම මා ඉදිරියේ පෙනීඉඳලා කියනවා. හැබැයි දෙවිවරුන්ට එතකොට උග්ග සිටුතුමා කියනවලු දේවතාව ඔබ කිව්වත් නැතත් ඒ දේ එහෙමම තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාන්තෙන් ස්වාක්කත ඒක ඔබ කිව්වත් එකයි නැතත් එකයි. එතකොට දෙවියන් කිව්වා කියලා අමුතු පැහැදීමක් මට ඇතිවෙන්නේ නැහැ කියනවා. මම ධර්මය ගැන සද්ධාවෙන් පිහිටපු කෙනෙක්. ඒ නිසා දෙවිවරු කිව්වත් නැතත් මම ධර්මය විමසනකොට ඒ ඇතිවන විමසීම තුළ ඒ ධර්මය ගැන අවබෝධයෙන් මම සද්ධාවෙන් පිහිටනකොට දෙවියන්ට මං එහෙම කියනවා කිය. එතකොට බලන්න අපිට පේනවා දෙවියන් කිව්වා කියලා වෙනස් වෙන්නේ නෑ තමන්ගේ අදහස. අන්න ඒක තමයි වටිනාමද. දැන් බලන්න මේ දේවතාවරු මේ සිටුවරයට නිවැරදි දෙයක් කියන එක වෙනමයි. දෙවියන් අතරත් ඉන්නවන මිත්‍යා දෘෂ්ටිකයි මාර පාක්ෂිකයි ඉන්න. දෙවිවරු විදිහට පෙනී ඉඳලා කෙනෙකුට වැරදි දෙයක් කියන්න පුළුවන්. ඔහොම නෙමේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට සද්ධාව නැති කෙනෙක් නං අනේ දෙවි කෙනෙක් මට කිව්වේ පෙනී ඉඳලා කිව්වේ අන්න හරි නියම ධර්මය කියලා නොමග යනවා. සමහරු දෙවියන්ගෙන් උපදෙස් අරගෙන බණ කියනයි ඉන්න. තමාරචාර දෙවියන් කියලා මේ පෙනීන්නේ යකෙක් වෙන්න පුළුව. එතකොට සම්පූර්ණයෙන්ම ධර්මය කියලා වැරදි විකෘති කියාගෙන යනවා. එතකොට ඒ අයි සමහරලාට කියනවා මේ මට දේවතාවෙක් කියන් මම භාවනා කරනකොට දෙවියෙක් මට පෙනී ඉඳලා කිව්වා එක්කෝ එයාම මවා ගන්න මේ අනාගාමී වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙන් ආවේ මේ මට මේ උපදෙස් දෙනවා නිවැරදි ධර්මය කියන්නේ මේ විදිහට නොමග යන. එතකොට බලන්න ඒ කාලෙ ගිහි උපාසකෙක් වෙලා හත්තිගාමක උග්ග සිටුතුමාට තමන් ධර්මයේ සිහි කරනකොට ඒ ධර්ම කාරණා ගැන දෙවිවරු ඇවිල්ලා කියනකොට කියනවලු ඔබ කියන්න ඕන්නෑ මට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ කාන්තෙන්ම සාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි. ඔබ කිව්වත් නැතත් ඒ ධර්මය එහෙමම තමා කියලා දෙවියන් කිව්ව කියලා මං පිළිගන්නෑ කියනවා. ධර්මය ගැන මා තුළ තියෙන සද්ධාව දෙවියන් නිසා පිහිටපු දෙයක් නෙමේ. සාමීනී ඒක මා තුළ තියෙන ආශ්චර්යමත් දෙයක් කියනවා. එතකොට බලන්න මේ වගේ මහා අසිරිමත් ගුණ ඇති ගිහි ශ්‍රාවකයෝ බුද්ධ ශාසනය ඉඳලා තියෙන. ඊළඟට උග්ග සිටුතුමා කියනවා සාමීනී බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර මම කලුරිය කරොත් හදිසිය හරි මං හදිසිය හරි මට මැරෙන්න වුණොත් එදාට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි ඔය හත්තිගාමක ගමේ හිටපු උග්ග සිටුතුමා ඒ කාන්තෙන්ම අනාගාමී ඵලයට පත්තිච්ච කෙනෙක් කියන එක නොකිය කියනවා මේ සංයෝජනයක් ප්‍රහාණය කරපු ඒ කියන්නේ රුද්ධම්බාගේ සංයෝජනයන් ප්‍රහාණය කරපු කාම ලෝකයට යළි නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ එදාට මං ගැන කියයි කියන. ස්වාමීනී ඒක මා තුළ තියෙන ආශ්චර්යමත් දෙයක් කියන. එතකොට තමන් තුළ තියෙන ස්වභාවය මෙන්න මේ වගේ ගුණධර්ම මා තුළ පිහිටලා තියෙනවා. මේක මා තුළ තියෙන අසිරිමත් දෙයක් කියලා උග්ග සිටුතුමාර ස්වාමීන් වහන්සේට කියන. දැන් සාරාංශයක් වශයෙන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න මෙහි ගිහි ශ්‍රාවකයන්ගේ ජීවිතයේ ධර්මය තුළ වෙනස් වෙච්ච හැටි ඔබ මේකෙන් දකින්න ඕන. පංචකාමයන් පිනෝමි උග්ග කියන කෙනා බුදුරජාණන් වහන්සේ දකින්න කලින් බේබද්දේ. එතකොට බේබදු ජීවිතයක් ගත කරමින් උයන් වලට ගිහිල්ලා කාන්තාව එක්ක විනෝද වී හිටපු කෙනෙක්. එදා මේ උයනක ඉන්න අතරතුර තමයි එදා බුදුරජාණන් වහන්සේව දකින්න ලැබුණ. ඒ දකින දර්ශනයෙන්ම තමන්ගේ හිත පුදුමාකාර පැහැදීමකට පත්වෙලා සිහිය පිහිටිය කියන. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ඇතිවෙච්ච පැහැදීමෙන් මනේ ස්වාමිනී ඔබහන්සේ මට පිහිට වෙන්න ඔබහන්සේ මට දහම් දෙසන්න කියලා බණහන්න වාඩි වෙන. ඒ බණහපු පළවෙනි දවසෙම බණහල අනාගාමී ඵලයට පත්වෙන. බලන්න එතකොට තමන්ගේ පරණ ජීවිතය තුළ තරුණ කාන්තාව 4 දෙනෙක් හිටිය කිනෝ ඒ කාලේ.
ගිහිල්ලා කියනවා නැගනිවරුණි මන් ධර්මයේ පිහිටිය මන් තෙරුවන් සරණ පිහිටිය කැමතිනම් මාත් එක්ක මේ ගෙදර ඉන්න පුළුවන් හැබැයි සහෝදරියක් වගේ බිරිඳක් විදිහට නෙමෙයි මම බ්‍රහ්මචාරී වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න විවාහ කරලා දෙන්නම් කියලා අනේ කැමැත්තෙම විවාහ කරලා දුන්නා කියනවා හිතේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ කියන ඊළඟට මේ සිටුතුමාගේ ආශ්චර්යමත් කරුණු අපිට වැදගත් වෙන්නේ ඔහුට දම්බෙදනකොට දෙවිවරු ඇවිල්ලා කියනවා මෙන්න මෙයා සෝවාන් මෙයා රහතන් වහන්සේ කෙනෙක්. එතකොට බලන්න දේවතාවරු මේ අනාගාමි වෙච්ච සිටුවරයට දානි දෙනකොට කනට ඇහෙන්නම කියනවා මෙයා දුස්සීලේ මෙයා මෙහෙම කෙනෙක්. හැබැයි රහතන් වහන්සේ නමක් වුණත් 이르දිමතෙක් වුණත් පෘතජ්ජනෙක් වුණත් දුස්සීලෙක් වුණත් මම දානි බෙදනකොට සංඝයාට දන් දෙනවා කියන අදහසින් දන් දෙන නිසා මගේ හිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන. මම එක හා සමාන සද්ධාවෙන්ම සංඝයාට දන් දෙනවා කියන. හැබැයි පෞද්ගලිකව සංඝයා ඇසුරු කරද්දි මං සකසා ඇසුරු කරනවා කියනවා. බුදුහාමුදුරන්ට අගෞරවයක් නොවන විදිහට ඒ ධර්මයේම දේශනා කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් මං ඇසුරු කරනවා කියනවා. එතකොට අපිට පේනවා ජීවිතේ මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ගේ මේ ආශ්චර්යමත් ගුණ ධර්ම දෙවියන් එක්ක පවා කතා බස් කරනවා. තමන් ධර්මයේ මෙනෙහි කරනකොට ධර්මයේ සජ්ජායනා කරනකොට ධර්මයේ විමර්ශනකොට ඒ කරුණු එහෙම්මමයි කියලා දෙවිවරුත් මා ඉදිරියේ පෙනී ඉඳලා කියනවා කියලා. බලන්න හැබැයි දෙවියෙක් කිව්වා කියලා දෙවියට අමුතුවෙන් වැඳගෙන යන්නේ දන්නවා දේවතාවට කියනවා ඔබ කිව්වත් එකයි නැතත් එකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙමම තමයි. ඒක ඒ කාන්තිම මේ ධර්මයේ සාක්ඛාතයි සම්දිට්ඨිකයි කියලා ධර්මයේ ගැන ඒ අචල සද්ධාවෙම පිහිටවාගෙන ඉන්නවා. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඇතිවෙච්ච පරිවර්තනය. ඒ වගේ ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්වුවේ මගේ ගිහි ශ්‍රාවකයෝ මේ හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්න. ඊළඟට චිත්ත ගෘහපති වගේ වෙන චිත්ත ගෘහපතිත් අනාගාමි වෙච්ච කෙනෙක්. දේශනාවේ සඳහන් වෙනවා මජ්ජිකා සන්ද කියලා ඈත ප්‍රදේශයක ඉඳලා තියෙන. බුදුරජාණන් වහන්සේ නොදැක වප්ප කියන මහරහතන් වහන්සේගෙන් බණහලා ධර්මාවබෝධය ලබනවා. බොහෝ කාලෙකට පස්සේ සෝවාන් වෙලා ඉඳලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඒ ප්‍රදේශයට වැඩම කරපු වෙලාවේ බණහලා අනාගාමී වෙනවා. එදා කල්පනා කරනවා මට බුදුරජාණන් වහන්සේ නොදැක මම මාර්ගඵල 3ක් අවබෝධ කරගත්තා. ශ්‍රාවකයන්ගෙන් බණහලා දැන් නම් මම ශාස්ත්‍රඥ වහන්සේ බලන්න යනවා කියලා බොහෝ දුරක් මජ්ජිකා සන්දේ ඉඳන් පිරිස පිරිවරාගෙන ඒ කාලේ බණහපු දවසේ ඉඳන් මේ චිත්ත ගෘහපතිතුමා බොහොම ධර්ම කතිකයෙක් කියන අහන ධර්මයේ විස්තර කර කර ලස්සන්ට බණ කියමින් බොහෝ ගිහි පිරිසක් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් කරනවා මේ ප්‍රදේශවල. ඒ පිරිස පිරිවරාගෙන සවැත් නුවරට එන දවසේ බොහෝ දුරක් කරත්ත වලින් ඇවිල්ලා දින ගානක් මග දිගට එනවා. එනකොට දේවතාවරු තමයි කියන මගදී දන්සැල් මවාගෙන මේ සිටුවරය ඇතුළු පිරිසට දන් දුන්නේ දේවතාවරු කියන. ඒකට හේතුව මේ සිටුතුමා මහා පින් කළා දෙව්ලොව ඉඳන් මනුලොවට ආපු කෙනෙක්. ඒ දේවතාවරු මගදී දම් පැන් දුන්නා කියනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා චිත්ත ගෘහපතිතුමා පෙර මහා අදිෂ්ඨානයක් කරපු කෙනෙක්. ඒ අදිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා උන්වහන්සේව දැකලා සිරිපතුල් වන්දනා කරනකොට අහසින් පංච වර්ණ මල් වැස්සක් ඇදහැලෙනවා එදාට. ඒ මල් වැස්සෙන් සැවැත් නුවර සමහර ප්‍රදේශවල විලුඹ තරම් සමහර තැන්වල දනිස්ස තරම් අහසින් මල් ඇදහැලෙන. මේක දැකලා මිනිස්සු නගරවාසීන් මේ මොකද්ද මේ අහසින් වැස්සනේ වහින්නේ මේ මල් ඇදහැලෙන්නේ මොකද කියලා මිනිස්සු ඇවිල්ලා මේකට හේතු හොයාගෙන සැවැත් නුවරට එනවා. ජේතවනේ හොයාගෙන එනවා. එදාට රාත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණහල 84000ක් තරම් පිරිස මාර්ගඵල ලබනවා. බුදුරජාණන් වහන්සේ උදෑසන දැක්ක අද රාත්‍රී මේ අසිරිමත් දේ සිදු වෙනවා. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ පිණ්ඩපාතේ වඩිනකොට ඔය නගරේ මිනිස්සුන්ට පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේට ලවා දැනුම් දෙන්න කියනවා. අද රාත්‍රී අහසින් මල් වැස්සක් ඇදහැලෙනවා. ඒ මල් වැස්ස හවසට ඇදහැලෙන්නේ මේ චිත්ත ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වඳින වෙලාවට. ඒ නිසා මේ අසිරිමත් වෙලාවේ බණහන්න ජේතවනයේට බොහෝ පිරිසක් රැස් වෙනවා කියලා මේ කාරණේ දැම්ම කියාගෙන යන්න කියන. පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලා මේ කාරණේ කියාගෙන යනකොට බොහෝ පිරිස බනින්න ගන්නවා. මිනිස්සු කියනවා කොහෙද මේ අහසින් මේ පිස්සු දහනවා මේ මල් වැටෙන්නේ කොහෙද අහනවා.
මේ භික්ෂූන් වහන්සේලාටත් පිස්සු කිය අනේ අර පිණ්ඩපාති වඩින ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා මිනිස්සු. හැබැයි හවස් වෙනකොට චිත්ත ගෘහපතිතුමා ජේතවනයට ඇවිල්ල දම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා දකින්නකොට අප්‍රමාණ සද්ධාවක් ඇති වෙනවා. දනිස් දෙකින් වැඳගෙන ඉදිරියට එන්නේ දනිස් දෙකින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මත නලල තියාගෙන කෙනව ස්වාමීනී මම තමයි චිත්ත ගෘහපති මජ්ජිකා සඳ දේශේ ඉඳන් මම බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ මමයි චිත්ත ගෘහපති කියලා සිරිපතුල් මත හිස තබාගෙන බුදුගුණ සිහි කරනකොට අහසින් පංචවර්ණ මල් වැස්සක් ඇදහැලෙන. ඒ පෙර ඔහු මහා පින්කම් කළ මල් පූජාවක් කරලා කරපු අධිෂ්ඨානය. මෙන්න මේ වෙලාවේ නගරවාසීන් පුදුමයට පත්වෙන වනේ අපි උදේ ඉඳන් අර හාමුදුරුන්ට බැන්නට පිණ්ඩපාත යනයි කියපු කතාව ඇත්තන යමල්ල ජේතවනයට කියලා බොහෝ පිරිසක් එකතු වෙන. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව අහලා 84000ක් පිරිස ධර්ම අවබෝධය ලබනවා. මේ බුද්ධ ශාසනයේ මහා අසිරිමත් ගිහි ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා මේ විදිහට. ඉතින් ඒ නිසා ඔබ තෙරුවන් සරණ ගිය ගිහි උපාසකවරු හැටියට උපාසිකාව හැටියට ජීවිතය ආදර්ශයට ගන්න මෙන්න මේ උතුම් ශ්‍රාවකයන්. ඒ නිසා අපි තෙරුවන් සරණ ගිය ගිහි පිරිසක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට හිතන්න මමත් ගිහි ජීවිතය තුළ ඉඳගෙන පුළුවන් තරම් ධර්මී ඉහලටම දියුණු කරගන්න. උන්වහන්සේ ඉලක්ක කරේ අනාගාමි වෙච්ච ගිහි ශ්‍රාවකයන් ආදර්ශයට ගන්න චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න. හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අංගුත්තර නිකායේ සඳහන් වෙන හත්තිගාමක උග්ග සූත්‍රයේ උග්ග සිටුතුමා ළඟ තිබිච්ච ආශ්චර්යමත් කරුණු කීපයක් ඇසුරු කරගෙන මේ බුද්ධ ශාසනයේ උපාසකවරුන්ගේ ජීවිතවල අසිරිමත් කරුණු ඇසුරු කරගෙන මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු පිනෙන් ඔබ හැම දෙනාටමත් මේ පින ජීවිතයේ ධර්මාවබෝධය පිණිසම සකස් කරගෙන ධර්මාවබෝධය කරාම ජීවිතයේ දියුණු කරගන්න උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.